අයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම දිනුෂ පියදාස. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. විවේචන සාධාරණව සලකා බලා බුද්ධිමත්ව රට මෙහෙයවන්නේයි බෞද්ධ උපදේශක සභාව ජනපතිගෙන් ඉල්ලයි. පෞද්ගලීකරණය කෙරුණු බලවේග පේශකර්ම ආයතනවල සේවකයින්ට ජීවිතාන්තය දක්වා මාසික දීමනාවක්. සමුපකාර සමිති වී මිලදී ගැනීම ආරම්භයි. ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් අද මහනුවර මීමුරේදී. දිවාපුවත් තුළින් මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. ඇතැම් පිරිස් කුමක් ප්‍රකාශ කරද මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි නොමද විශ්වාසයක් තබා ඇතැයි මහා සංඝරත්නය පවසනවා. සියලු දෙනාගේ අදහස් වලට පිළිතුරු දීමට යාමෙන් අපත යන්නේ වැඩ කිරීමට ඇති වටිනා කාලයයි. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා බුද්ධියෙන් රට මෙහෙයවීම බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් වූ බෞද්ධ උපදේශක සභාවේදී මහා සංඝරත්නය මේ බව අවධාරණය කළා. බෞද්ධ උපදේශන සභාව ඊයේ රැස් වුණේ 8 වෙනි වරටයි. එහිදී රටේ පවතින විවිධ කරුණු පිළිබඳව අදහස් පළ වුණා. තාන්නමාන නොලැබුණු අයගේ වෛරී අදහස් වලින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ආණ්ඩුව පිළිබඳ නොයෙකුත් පාර්ශව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාස වලින් අධෛර්යමත් නොවිය යුතුයි. ඉතිරිව ඇති වසර 3මාරකට අධික දුර කාලය තුලද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපයේ බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක් වුණා. එදා උන්ගේ ග්‍රහණයට හසු කර ගනු ලැබුවේ අසරණ දුප්පත් ජනතාවයි. වර්තමානයේ ධනවතුන් බලවතුන් ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කනස්සල්ලට කරුණක් බව මහා සංඝරත්නය පෙන්වා දුන්නා. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරියක ශිෂ්‍යාවන් දෙමාපියන් ඇතුළු පිරිස් බලාත්කාරයෙන් ඔවුන්ගේ ග්‍රහණයට ගොදුරු කිරීමේ ප්‍රයත්නයක් සිදු ඇති බව මෙහිදී පෙන්වා දුන්නා. තානාපති සේවය ඇතුළු තනතුරු වලට පත් කිරීමේදී ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාදාමයට පැසසුම් කළ මහා සංඝරත්නය විශ්‍රාම යන අයට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවයේ පත් නොවිය යුතු බවද අවධාරණය කළා. මියන්මාරයේ තායිලන්තයේ වැනි රටවලට පත් කරන තානාපතිවරුන් පන්සිල් රකින්න දර්ශනයක් සහිත පුජ්‍යලයන් විය යුතු බවයි උන්වහන්සේ කියා සිටියේ. බෞද්ධ චරිතයේ බෞද්ධ දර්ශනයේ පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථකථන නතර කිරීමේ අවශ්‍යතාවද මහා සංඝරත්නය අවධාරණය කළා. ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රිය කළ යුතුයි. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සක්‍රිය කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙනු ලැබුවා. බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝරත්නය සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක විජිත බේරුගොඩ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහතුරුද මීට එක්ව සිටියා. සමෝපකාර සමිති මහකන්නේ වී මිලදී ගැනීම අද ආරම්භ කළා. ඒ සඳහා සම්පකාර සමිතිවලට රජය ලබා දී ඇති මුදල රුපියල් කෝටි 220ක්. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට රජය රුපියල් කෝටි 1665ක් වෙන් කර තිබෙනවා. දිවයින පුරා පිහිටි සමෝපකාර දෙපාර්තමේන්තුව සතුව ගබඩා 382ක් සඳහා වී මෙට්‍රික් ටොන් 45000ක් මිලදී ගැනීමට නියමිතයි. ඒ සඳහා 104ක සහන පොලි ණය මුදලක් සැපයනවා. ණය මුදල මාස 6කින් පසුව ගෙවිය යුතුයි. සතස මගින්ද වී මිලදී ගැනීම සිදු කෙරෙනවා. උතුරු මැද පළාතට රුපියල් කෝටි 190ක්, උතුරු පළාතට රුපියල් කෝටි 14ක්, නැගෙනහිර පළාතට රුපියල් කෝටි 20ක් සහ මධ්‍යම පළාතට රුපියල් කෝටි 7ක් වශයෙන් වී මිලදී ගැනීමට රජය වෙන් කර තිබෙනවා. දකුණ වයඹ සහ සබරගමුව යන පළාත් සඳහා වී මිලදී ගැනීමට රජය ලබා දී ඇති මුදල රුපියල් 9 කෝටි 40 ලක්ෂයක්. වවුනියාව, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ කිහිපයකදී වී මිලදී ගැනීම අද සිදු කෙරෙනවා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නත 1,79,197 දිනකට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් 29 වෙනිදායි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 1110 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 66984 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 99.45ක්. 9.03ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6688 දෙනෙකු ඒ අතර වනවා. COVID-19 රෝගය වැළඳුණු තවත් 940 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 932 දෙනෙකු පෑදියගොඩ COVID පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්. සිව් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි. තවත් සිව් දෙනෙකු හඳුනා ගැනුනේ බන්ධනාගාර COVID පොකුරාශ්‍රිතවයි. සුවය ලැබූ 773 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය මේ වෙනකොට
ලෝකේ පුරා තියෙන ප්‍රවණතාවය අපිට බැලු බැලමට පේන්න තියෙන දේ තමයි ජනවාරි මාසයේ අන්තිම වෙනකොට රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් තිබිච්ච අවධානම ලෝකේ පුරා රටවල් ගණනාවක මේ වෙනකොට යම් ප්‍රතිශතයකින් අඩු වෙලා තියෙනවා කියන කාරණේ. ඒ නිසා තමයි ගිය සතිය තුල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයට පත් කළේ සමස්ත රෝගීන්ගේ වාර්තාක වීම 17%ක වගේ මට්ටමකින් අඩු වෙලා තියෙනවා කියන කාරණේ. එතෙන්දී අපි ඊටාම් පැහැදිලිව කිව්වේ මේ ගෝලීය ප්‍රවණතාවය අපිට වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන්නේ අපි අපේ රටේ ප්‍රවණතාවයන් සහ ගෝලීය ප්‍රවණතාවයන් අතර මේ දක්වා අපි අත්විඳලා තියෙන අත්දැකලා තියෙන සහසම්බන්ධතාවයන් ඔස්සේ අපේ පද්ධතියට මේක කොහොමද බලපාන්නේ කියන කාරණය තහවුරු කරගන්න. එතෙන්දී ඊටාම් පැහැදිලිව අපිට පෙනිච්ච දෙයක් තමයි විශේෂයෙන්ම මේ ගෝලීය තත්ත්වයන් සහ අපේ රටේ මතුවෙන තත්ත්වයන් අතර දල වශයෙන් මාස 2-3ක වගේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ගෝලීය තත්ත්වයන්ට වඩා මාස 2-3ක් සමහර වෙලාවට පිටිපස්සෙන් ඉඳලා තමයි අපේ සමහර දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් හොඳම උදාහරණය තමයි අපේ රටේ මාර්තු 11 වෙනිදා 2020 පළවෙනි රෝගිය අපේ රටෙන් හම්බ වෙනකොට ලෝකේ පුරා මේක ගෝලීය වසංගතයක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා විශේෂයෙන්ම මේ ලෝකයේ මේ ඇති වෙන ප්‍රවණතාවය එහෙම තියෙද්දිත් අපේ රටේ දැන් රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තියෙන තත්ත්වය යටතේ අපිට මේ ගෝලීය රෝග තත්ත්වයන් එහෙම නැත්නම් රෝග වාර්තා වීමේ අඩුවීම ප්‍රකාශයටපත් වෙන අඩුම ගානේ තව මාස 2ක වගේ කාල සීමාවක් යයි. දල වශයෙන් අනුමාන කරනවා අප්‍රේල් මැයි විතර කාලය තුල තමයි අපිට මේ ස්වභාවිකව අඩුවීම එහෙම නැත්නම් ලෝකේ පුරා මේ යන රටාව අපේ රටට අදාළ වෙන්නේ. ඒ නිසා එතෙක් කාල සීමාව අපිට විශේෂයෙන්ම මේ රෝගය පාලනය කිරීම සඳහා අපි උපරිම උත්සාහයක් දැරිය යුතුයි. වගේම ජනතාවට ලොකු වගකීමක් එනවායි කියන කාරණේ මතක් කරන්න ඕනේ. PCR පරීක්ෂණ 15543ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 18,98,446ක්. COVID-19 තවත් පුද්ගල මරණ 5ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඔවුන් කොටගල, මතුගම, කොටහේන, කොළඹ 8 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අවුරුදු 49, 59, 63, 69 සහ 79 යන වයස්වල පසු වූ පිරිසක් මෙලෙස මියගොස් තිබෙනවා. යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 187 දෙනෙකු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළින් ඊයේ පැමිණියා. දිවෙන්ට පැමිණි 20 වෙනි යුක්‍රේන සංචාරක කණ්ඩායම මෙයයි. දිවෙනේ රැඳී සිටි සංචාරකයන් 149 දෙනෙකු එම ගුවන් යානයෙන් යලි යුක්‍රේනයට පිටත්ව ගියා. මේ අතර පොලිසිය සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 12 දෙනෙකු අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බවයි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3107ක්. මේ සතියාන්තය තුලත් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීමට අදාළ මෙහෙයුම අද දිනේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය ඒ වගේම පොලිස් පරිසර කොට්ටාශයේ නිලධාරීන් සමග මේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ. මේ වන විටත් මෙවැනි ආයතන 12000ක් පමණ බස්නාහිර පළාත තුල පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ ආයතන 1400ක් පමණ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කර ඇති බවට පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව එම ආයතනවල හිමිකරුවන්, පරිපාලකීන් සහ සුපර්වයිසර් වරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේ මූලාරම්භයේ චීනයේ බව පැවසීමට තරම් සාධාරණ සාක්ෂියක් නැතයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රොස් අධ්නම් මේ බව කියා සිටි වෛරසයේ ආරම්භය පිළිබඳ විමර්ශනය සඳහා චීනයට ගොස් ඇති දූත පිරිස ලබා දුන් තොරතුරු අනුවයි. 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය වාර්තා වුණා. පරීක්ෂණවලදී වෛරසයේ ආරම්භය පිළිබඳ සාධාරණ ප්‍රභවයන් සොයා ගැනීමට කණ්ඩායම් අපොහොසත් වී තිබෙනවා. වෛරසයේ විද්‍යාගාරයකින් කාන්දුවක් බවට ඔප්පු කිරීමටද සාධක හමු වී නැහැ. වූහාන් වෛරසය ලෙසින්ද නම් කර තිබූ මේ වෛරසය පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. මෙමගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂා කරන්නේ නැවත ඇතිවිය හැකි ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමටයි. තවමත් ලෝ වැඩිම කොරෝනා ආසාදයන් පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. එම සංඛ්‍යාව 2,81,06,000 ඉක්මවනවා. ඉක්ුත් පැය 24 තුළ වාර්තා වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. කෙසේ වෙතත් ඇමරිකාවෙන් වාර්තා වන්නේ පෙරට වඩා අඩු ආසාදිතයින් පිරිසක්. එන්නත් කරන්නේ ඊට හේතුව බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍ය හා මෙක්සිකෝව යන රටවලින් වැඩිම කොරෝනා මරණ වාර්තා වනවා. මෙක්සිකෝවේ අවමංගල ආධාර සහ සුසාන භූමිවල සිරුරු ගොඩ ගැසී ඇති අතර දෛනික මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් ඉල්ලා අරගල කරමින් සිටින අතර සෞඛ්‍ය අංශ පවසන්නේ සමූහ මිනිමලවල් භාවිත කිරීමට සිදුව ඇති බවයි. වසර 40කට පෙර පෞද්ගලීකරණය කෙරුණු බලවේග පේශකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක කිමි සේවකීන්ට ජීවිතාන්තය දක්වා මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සංකේතවත් කරමින් සේවකයන් කිහිප දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ චෙක්පත් ප්‍රදානය කළා. ඒ සිදු කෙරුණේ අරලියගහ මන්දිරයේදී. සේවකයන් 3332 දෙනෙකුට මාසික දීමනා පිරිනැමෙනවා. 1980 1982 කාලය තුල එම බලවේග පේශකර්ම ආයතන පෞද්ගලීකරණය කෙරුණා. 2020 ජූලි 15 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණ අනුවයි මෙම මාසික දීමනාව පිරිනැමෙන්නේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ රුපියල් 9 කෝටි 5 ලක්ෂයක් පේශකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් හිමිවුවන්ගේ සංගමේ නියෝජනය කරමින් ජේ.එම්. බිසෝමැණිකේ මහත්මිය ඒ පිළිබඳ වාර්තාවක්ද අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුවා. අලු යම 4 වෙන විට අපි මහා පාරේ රෑ 12ටත් අපි යන්නේ මහා පාරේ විදුලිය සමග පොර බදමින් වැඩ කෙරුවේ මෙලෙසට දුක් විඳල කාගෙත් විලි වැසුවේ. ඒක තමයි අපේ රැකියාව. අපි දන්නවා රඩේට පාඩුවක් නෙවෙයි ලාභයක්. අපි නිෂ්පාදනය කරේ රෙදි. නමුත් නිකන් අර කවුදෝ වාගේ අපිව එළියට ඇදලා දැම්මා. අපි ඇතුළට ගියේ රජයේ සේවකයන් හැටියට විභාග තියලා අපිට දුන්න ප්‍රශ්න තමයි සාමාන්‍ය පෙළ පාස්ද හැන්ඩ්ලූම් අවුරුදු 3කට වැඩි වැඩ කරලා තියෙනවද ඒවා තමයි අපෙන් ගත්තු ප්‍රශ්න. අපි සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා එහෙම ගියේ. නමුත් 1982 තිබුණ රජය අපි නිකම්ම එළියට ඇදලා දැම්මා. හරි කනගාටුයි ඒ ගැන. තමා කම්කරු අමාත්‍යවරයාව සිටි කාලයේ අවධානය යොමු කළ ගැටලුවකට විසඳුමක් ලබා දීමට හැකියවීම පිළිබඳව සතුටට පත්වන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. මම දැන් මේ ප්‍රශ්නය අපි කම්කරු ඇමති කාලේ ආපු ප්‍රශ්නයක් මේක. මට මතකයි. මාසික දීමනාවක් ලබා දීමේ වැඩ පිළිවෙලකට යන එක තමයි අවසානයේ දැන් තීන්දුව කළා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක අද ආරම්භ කරන්න ලැබීම මම හිතන්නේ විශේෂයෙන්ම ජයසේකර මන්තුමාට මගේ ස්තුතිය පුද කරන්න ඕන. විශේෂ උනන්දුවක් මේ පිළිබඳව දක්වලා මේ කාර්යය ඉටු කිරීම ගැන. ලබන 28 වෙනිදා වන විට සියලු දෙනාටම මාසික දීමනාවට අදාළ චෙක්පත් ලබා දී අවසන් කිරීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් මහනුවර මීමුරේදී දැන් පැවැත්වෙනවා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට. ඉතින් අපි මේ ගම සමග පිළිසඳර වැඩසටහනින් අපේ රටේ තියෙන දුෂ්කර ගම්මානවලට ගිහිල්ලා තමයි අපි මේ වැඩසටහන තියන්නේ. ඒකට හේතුව මටත් ඒ වගේම අපේ නිලධාරීන් මහතුරුන්ටත් ඍජුවම ගම්වල තියෙන తত্ত্বය ඒවා වටහාගෙන ඒවට කඩිනමින් පිළියම් යොදන්න. ඒ වගේම මේක මේ ඔබතුමන්ලාගේ සමග ගැටලු පමණක් නෙවෙයි ඔබතුමන්ලාගේ අදහස්. ඔබතුමන්ලා තමයි මේ ගමේ ජීවත් වෙන අය. ඒතකොට ජීවත් වෙන අය තමයි දන්නේ ඒ ප්‍රශ්නවලට විසඳුම් කොහොමද දිය යුත්තේ කියන එක. ඔය වෙලාවට පිටින් ඉඳලා බලනකොට මේ ප්‍රශ්න ගැන වැරදි විදියට තමයි වටහා ගන්න. දැන් මම මීමුරේට එනවා කියලා කිව්වම සමාජ ජාලවල හුඟක් දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. මම ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා. මම එනකොටම එක ප්‍රශ්නයක් විසඳපු එක මේ පාර සහ බස් රථය. පාර දැනට හදලා තියෙනවා. මං හිතන්නේ ඒක තවත් කාපට් දාලා දෙපැත්ත හරි ගස්සන්නට අපේ ප්‍රේමසිරි ලේකම්තුමා ඉන්නවා. ඉතුරු ටිකත් හදනව නේද? එතකොට තිබිච්ච තත්ත්වේ ගොඩාක්ම අබලන්ස. මේක පැය 2:00මාරක් 2:45ක් විතර ගියා අතන ඉඳලා එන්න. දැන් පැය 1:00මාරකට වගේ කාලයකදී එන්න පුළුවන්. කෝලෙගාව ඉඳලා ආපු කොටසයි තව කිලෝමීටර් 6ක් විතරයි තියෙනවස මීටර් 2.4යි තියෙන එක පළල. එක මීටර් 3:00මාරකට විතර පළල් කරලා මුළු පාරම කාපට් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. එතකොට පාලම් දෙකකුත් තියෙනවා. එක පාලමක් තියෙනවා අබලන්. ඒක දැන් අද පටන් ගත්ත අලුතෙන් පාලමක් හදන්න. තවත් පාලමක් තියෙන උඩ ඒකත් හදනවා. ඒ වගේම දැන් මම දැක්කා පාසල් මේ පාසලත් පොඩි පාසලක්. ඒ වගේම කයිකාවල පාසලට මම ගියා. ඒ දරුවෝ කිව්වේ 1 සිට 11 විතරයි තියෙන්නේ. උසස් පෙළ ඉගෙන ගන්න
ඇතැම්ම විශාල ප්‍රමාණයක් ඈතට යන්න ඕන. ඉතින් ඒකේ උසස් පෙළ දක්වා පන්ති ලබා දෙන්න කියලා ඉල්ලුවා මේ පළාතටම. මම හිතන්නේ අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා ඒක කළා දෙන්න පුළුවන් නේද? උදේ සාකච්ඡා කරා මම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂත් එක්කලා සහ ලේකම් මෙතෙන්ට ද්විතීක පාසලක කෙනෙක් A level දෙනකොට මේ ළමයින්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කරන්න පුළුවන් රැකියාවක් හිමි වෙන මේ ශේෂ්ඨ තුන අලලා මෙහි තියෙන කෘෂි කර්මාන්තය කියන්නේ agricultural economics, sustainable agriculture, geography, ඊට පස්සේ තොරතුරු තාක්ෂණය, අන්න ඒ වගේ උසස් පෙළ අනිත් එක තමයි hospitality and tourism and hospitality management කියන programs තියෙනවා. ඒවා තමයි මගේ කල්පනාවේ හැටියට අපි උසස් පෙළට මේ ළමයින්ට කරන්න ඕනේ. විභාග දුකමසාරිස් ජෙනරාල්තුමාත් එක්ක ඒ වෙලෙම සම්බන්ධ වුණා. ඒවා අවශ්‍ය පහසුකම් දැනටම දීලා අපි A level පන්තිය පටන් ගන්නවා සර්. ඒ පාසලේ. ක්‍රීඩා සර් දැන් මම මේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමත් එක්ක කතා කරා. එතුමා ඉන්නවා. එතුමා ක්‍රීඩා පිටි අවශ්‍ය නම් ක්‍රීඩා පිටි, ඒ වගේම ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා නම් ඒවත් ලබා දෙන්නම් කිව්වා. ක්‍රීඩා පිටියයි තව බිල්ඩින් එකකුයි අපි හදලා දෙන්නම් හමුදාවේ. හොඳයි සර්. කිව්වා හෙටම ඇවිල්ලා ඒක හදලා දෙන්න කියලා. වෛද්‍යවරයෙක් නැති එක. එතන මම හිතන්නේ අර ප්‍රාථමික ඒකකයක් තියෙන එතනට වෛද්‍යවරයෙක් එන්න ඕන නේද? ඊළඟ ලිස්ට් එකකින් ඒකට වෛද්‍යවරයෙක් එවන්න සූදානම් කරලා තියෙනවා. මොකද හුඟක් දුරයිනේ මෙහි. ඉතින් ඒගොල්ලන්ට හුඟක් ඉක්මනටම දෙන්න. මාර්තු තමයි ඊළඟ ලිස්ට් එක අවුට් වෙන්න තියෙන්නේ. එතකොට මෙහාට එක්කෙනෙක් දෙන්න. ඊළඟට එහෙදි තවත් කියපු කතාවක් තමයි මේ ගම්මිරිස් වල ඵලදාව නැහැ කියලා අපි මොකක් හරි බලන්න මොකද ඒකට හේතුව. ජනාධිපතිතුමනි පණයන සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල්තුමාට දැන් මම කතා කරා. එතුමා සඳුදම එවන්නම් කියලා කිව්වා. ඇවිල්ලා අවශ්‍ය තාක්ෂණය පොහොර ඒ සියලු දේ දෙන්නම් කියලා කිව්වස වැඩපිළිවෙලක් හදන්නම්කෝ. ඇවිල්ලා කණ්ඩායමක් සඳට එනවා සර්. ගම සමග පිළිසඳර ගඳ සමග යලි ගමට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවා සිව්වසරක් පිරීම නිමිත්තෙන් ආසන සම්මේලන දිවයින පුරා පැවැත්වෙනවා. අද සහයට දිවයින ස්ථාන කිහිපයක සම්මේලන සංවිධානය කර තිබෙනවා. සිව්දෙස සුරැකී සිව්වසර මැයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන කාන්තා සම්මේලනය අද පැවැත්වුණා. ඒ හිටපු පළාත් සභා මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන කාන්තා සම්මේලනයේ ලේකම් අශෝකා ලංකාතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්. කසල වලින් විදුලි උත්පාදනය කරන මෙරට ප්‍රථම විදුලි බලාගාරය ඉදිකිරීම සොයා බැලීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වත්තල කෙළවර පිටියේ ඉදිකරන බලාගාරය ලබන 17 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතයි. මෙහි දෛනික විදුලි නිෂ්පාදනයට කසල ටොන් 10ක් භාවිත කරනවා. බස්නාහිර පළාතේ දීර්ඝ කාලයක් පැවති කසල ගැටලුවට විසඳුමක් ලබා දීමද මෙහි අරමුණක්. තිරසර වැවිලි කළමනාකරණය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව කඩුවෙලදී ඊයේ පැවැත්වුණා. වැවිලි අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මෙය සංවිධානය කළේ දෙවැනි වරටයි. මේ අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහවැලි සීකලාපයේ දෙහිඅත කණ්ඩිය මාවදනාවෙල කාසන් වැව සංවර්ධනය ඊයේ ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් වාරි සෞභාග්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මකයි. මින් හෙක්ටයාර් 250ක් අලුතින් වගා කිරීමට ජලය සැපයන අතර පොළොන්නරුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල ගම්මාන රැසකටද සෙත සැලසෙනවා. රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. රත්නපුර දිස්ත්‍රික්කයේ නවක තේපැල තාවාන්කරුවන් 54 දෙනෙකුට ජල මෝටර හා මුල්‍ය ආධාර ඊයේ පිරිනැමුණා. රත්නපුර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඔබට ගෙයක් රටට හෙටක් ජාතික නිවාස ආධාර වැඩසටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉදිකෙරුණු නිවාස ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ කහවත්ත ප්‍රාදේශීය ලේකම් ගයනි අයි කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අභාව ප්‍රාප්ත සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගණේමුල්ල කොස්සින නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය කොළඹ සුදර්ශී ශාලාවට අද රැගෙනීමට නියමිතයි. අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට සවස සිදු කෙරෙනවා. කලක් රෝගීව සිටි ජයලාල් රෝහණ මහතා පසුගියදා දිවියෙන් සමුගත්තා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.
අද පස්වරු 6ට කොළඹ සුදර්ශී ශාලාව වෙත රැගෙනින් ලබන දේහය හෙට පස්වරු 4 දක්වා මහජන ගෞරවය පිණිස එහි තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට සවස 4:30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. ඒ විදෙස් පුවත් සමගින් අපේ දිවා පුවත් ප්‍රකාශය නිමවට පත් වෙනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. අයිබෝවන්